අද දිනේ මා ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දෙවන වාරයේ අවසන් මාතෘකාව වෙනනම් අවසන් නිපුණතාවයේ වෙන සෞඛ්‍යවත් ආහාර පරිභෝජනය කරමු යන මාතෘකාව යටතේ ඔබව දැනුවත් කිරීමට. එතකොට ඔයගොල්ලන් මේ සෞඛ්‍යවත් ආහාර පිළිබඳව අපි පෙර වර්ෂවලදී විවිධ ශ්‍රේණිවලදී ආහාර හා පෝෂණය ගැන ඉගෙනගෙන තියෙනවා. විශේෂයෙන්ම පෝෂ්‍ය පදාර්ථ ගැන, ඒ වගේම පෝෂණ උණතාවය ගැන, පෝෂණ උණතා රෝග වළක්වා ගන්න විදිහ, ඊළඟට ආහාර කල් තබා ගැනීම, මිශ්‍ර ආහාර ගැන, ඒ වගේම දේශීය ආහාර සංස්කෘතිය ගැන අපි ඉගෙනගෙන තියෙනවා මීට පෙර පන්තිවලදී. එතකොට අපිට 11 ශ්‍රේණියේදී තියෙනවා පුතේ ඉගෙන ගන්න සෞඛ්‍යවත් ආහාර කොහොමද අපි තෝරගන්නේ? ඒ වගේම මේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකට අපි මේ මාතෘකාවේ යටතේ අධ්‍යයනය කරනවා. ඊළඟට බලමු අපි මුලින්ම මේ පාඩමේදී අනු මාතෘකා එහෙම නැත්නම් අනු නිපුණතාවයන් කිහිපයක් තියෙනවා පුතේ අපිට මේ මාතෘකාව යටතේ ඉගෙන ගන්න. පළවෙනිම දේ තමයි පළවෙනි අනු මාතෘකාව විදිහට මට කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ව දැනුවත් කරන්න පුළුවන් මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය ගැන. ඊළඟට ඒ සඳහා බලපාන සාධක මේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය ආරක්ෂා කරගන්න බලපාන සාධක මොනවද කියලා. ඊළඟට අවධානය යොමු කළ යුතු අවස්ථා තියෙනවා. මේක මේ ආහාර මේ ක්‍රියාවලියක් තියෙන පුතේ. නිෂ්පාදන ක්‍රියාවලියේ ඉඳලා පරිභෝජන ක්‍රියාවලිය දක්වා අවස්ථා ගණනාවකදී මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය අපි රැකගන්නේ කොහොමද කියන එක අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඊට අමතරව පුතේ මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව රැක ගැනීම සහ වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. රැක ගැනීම සහ වැඩි කර ගැනීම කියන්නේ දෙකක්. අංශ දෙකක්. එතකොට කොහොමද අපි මේවා රැකගන්නේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය රැකගන්නේ කොහොමද? ඒවා වැඩි කරගන්නේ කොහොමද කියලා අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඊට අමතරව පුතේ ආහාර නරක වීම ගැන. ආහාර නරක වීම කියහෙම නැත්නම් ආහාර දූෂණය. ඒ වගේම ආහාර බාල කිරීම ගැන, ආහාර විස වීම සහ ආහාර අසාත්මිකතාවය ගැන මේ පාඩමේ අවසානයේදී අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව අවසානයේදී මේ පාඩමේ අවසන් කොටස වෙනවා සෞඛ්‍යවත් ආහාර අපි තෝරගන්නකොට මොන වගේ ආහාරද අපි තෝරාගත යුත්තේ කියන එක. එන්නේ ඒකට මේ අනු කොටස් ටික තමයි පුතේ මේ පාඩම ඒකකයේ අවසානයේදී අපි දැනුවත් වෙන්නේ. පුතේ ඔයගොල්ලන් දන්නවා ජීවීන්ගේ පැවැත්මට ශක්තිය අවශ්‍ය වෙනවා. ජීවීන්ගේ පැවැත්මට ශක්තිය අවශ්‍ය වෙනවා. ඒතකොට මේ ශක්තිය අවශ්‍ය වෙන්නේ ශක්තිය ලබා ගන්නේ අපි කන බොන ආහාර වලින්. එතකොට මේ අපි කන බොන ආහාරවල තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය වැදගත් වෙනවා එතකොට අපේ ජීවීන්ගේ පැවැත්මට. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය කියන්නේ මොකක්ද කියන එක ගැන. සෞඛ්‍ය ආරක්ෂිත භාවය කියන එකට පුතේ අපිට කෙටි නිර්වචනයක් තියෙනවා. නිර්වචනය කරනවා නම් අපි සෞඛ්‍ය ආරක්ෂිත භාවය කියලා කියන්නේ ආහාර හැසිරවීමේ ක්‍රියාවලියේදී. මේ හැසිරවීමේ ක්‍රියාවලිය කියන්නේ පුතේ ආහාර නිෂ්පාදනයේ ඉඳලා ක්‍රියාවලියක් තියෙනවා. ආහාර නිෂ්පාදනය, ප්‍රවාහනය, ගබඩා කිරීම, ඒ වගේම සකස් කිරීම සහ පරිභෝජනය. මෙන්න මේ ක්‍රියාවලියේදී ශරීරයට හානියක් හෝ රෝගයක් නොවන ආකාරයට කටයුතු කිරීමට අපි කියනවා ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය කියලා. ඒක පැහැදිලිද? ඔව්. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත භාවය වෙනස් වෙන්න පුතේ විවිධ සාධක බලපානවා. සෞඛ්‍ය ආරක්ෂිත මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය වෙනස් වෙනවා. මේ වෙනස් වීමට ප්‍රධාන වශයෙන්ම සාධක තුනක් බලපානවා දරුවනි. ඒ සාධක තුන අපි මෙන්න මේ ආකාරයට හඳුන්වන්න පුළුවන්. පළවෙනි සාධකය තමයි ජීව විද්‍යාත්මක සාධක. ඊළඟට රසායනික සාධක බලපානවා. ඊට අමතරව භෞතික සාධක බලපානවා.
නැවතත් මම මතක් කරනවා ජීව විද්‍යාත්මක සාධක බලපානවා ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය තීරණය වෙන්න. රසායනික සාධක බලපානවා සහ භෞතික සාධක බලපානවා. දරුවනේ එතකොට ජීව විද්‍යාත්මක සාධක කියලා කියන්නේ අපි ශරීරයට අහිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඇතිවීම. ආහාර මත ශරීරයට අහිතකර ශුද්‍ර ජීවීන් ඉන්නවා. විශේෂයෙන්ම උදාහරණ විදිහට ගන්නවා නම් පුතේ ඔය බැක්ටීරියා, දිලීර වැනි රසායන මේ ශුද්‍ර ජීවීන් අහිතකර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සෞඛ්‍ය ආරක්ෂිත භාවයට හානි වෙන්න පුළුවන් ආහාරවල. ඊළඟට රසායනික සාධක කියන්නේ පුතේ සමහර අවස්ථාවලදී රසායනික විවිධ ශේෂයන් මේ ආහාරවල රැඳෙනවා. විශේෂයෙන්ම ගොඩක් කලාවට අපි හිතමු ගොවිපලක නම් ගොවිපලක ආහාර නිෂ්පාදනය කරනවා නම් එතනදී අපි හිතමු මේ පළදාව නෙලීමට පෙර විවිධ පලිබෝධනාශක යොදනවා. ඊට පස්සේ අපි මේ ආහාර සමහර ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම ඔය තක්කලි ඒ වගේම පළතුරු වගේ දේවල් ඉක්මනින් ඉදව ගන්න රසායනික දේවල් මේ එකතු කරනවා. ඒ වගේම කල් තියා ගන්න රසායනික දේවල් එකතු කරනවා. මෙන්න මේ එකතු කරන රසායනික හා පලිබෝධනාශකවල ශේෂයන් මේ ආහාරවල තැන්පත් වීම නිසා ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනස් වෙන්න අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි සාධකයේ තමයි පුතේ භෞතික සාධක. භෞතික සාධක කියන්නේ දැන් අපි කතා කරන්නේ මුලදී ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ඉඳලා ඊළඟට අපි බලමු පුතේ කොහොමද මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉඳලා පාරිභෝගිකයා අතරපත් වෙලා මෙම ආහාර පාරිභෝජන ක්‍රියාවලිය දක්වා කොහොමද අපි මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකගන්නේ කියන එක ගැන. මේ දැන් මම මේ සටහන් කරලා තියෙනවා පුතේ මෙන්න මේ ක්‍රියාවලිය. ආහාර නිෂ්පාදනයේ ඉඳලා පාරිභෝජනයේ දක්වා වූ ක්‍රියාවලිය අපි මේ විදිහට අපිට පෙළගස්වන්න පුළුවන්. නිෂ්පාදනයේදී ප්‍රවාහනය කරනවා, ඊට පස්සේ ගබඩා කරනවා, සකසනවා සහ පාරිභෝගිකයා අතරපත් වෙලා මේවා පාරිභෝජනයේ දක්වාම සෞඛ්‍ය ආරක්ෂිත භාවයට යම් ගැටලු මතුවෙන්න පුළුවන් පුතේ. එතකොට අපි වග බලා ගන්න ඕනේ කොහොමද මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉඳලා පාරිභෝජන ක්‍රියාවලිය දක්වා මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය රැකගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම සාකච්ඡා කරමු මේ නිෂ්පාදනයේදී අපි කොහොමද මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවය රැකගන්නේ කියන එක. දැන් නිෂ්පාදනයේදී පුතේ අංශ දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. ඒ අංශ දෙක තමයි නිෂ්පාදනය කරනවා ගොවි බිමේදී. නේද? ගොවි බිම් වල වගා කටයුතු කරලා නිෂ්පාදනය කරනවා. තව ආහාර කොටසක් කර්මාන්ත ශාලා තුල නිෂ්පාදනය කරනවා. දැන් ගොවි බිමක් ගත්තොත් අපි ගොවි බිමේදී කොහොමද මේ ආහාරවල තියෙන සුරක්ෂිතභාවය මේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකගන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලන් දන්නවා ගොවි බිමේදී පලිබෝධනාශක විශේෂයෙන්ම ගොවියෝ භාවිතා කරනවා. ඒතකොට මේ පලිබෝධනාශක භාවිතයේ පිළිබඳව විශේෂයෙන් පොහොර යොදනවා නේද? ගොවි බිමේදී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේදී පොහොර භාවිතය. ඒතකොට ඒ වගේ අවස්ථාවලදී රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය දැන් ඔයගොල්ලන් දන්නවා මේ දවස්වල නේද? විශේෂ මේ කාර්යයක් තියෙනවා ඔය රසායනික පොහොර භාවිතය අවම කරලා නැතිම කරලා රට තුල කාබනික පොහොර භාවිතයට හුරු වෙන්නේ. සමහරක් විට මේක ඉදිරියේදී කරගන්න පුළුවන් නේ. රජයේ විශේෂ ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක වෙනවා මේ කාබනික පොහොර භාවිතය. ඇත්තට මේක එතකොට ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත භාවයට වැදගත් වෙනවා. ඊළඟට පුතේ දැන් යොදන පලිබෝධනාශක වුණා. එහෙම නැත්නම් කෘමිනාශක වුණා ප්‍රමිතියකට. දැන් වැඩි පළදාවක් ගන්න කියලා වැඩියෙන් අදාළ ප්‍රමිතියට නැතුව වැඩියෙන් යොදන එක ඒවා ආවම කරගන්න ඕන ගොවි බිමේ. ඊළඟට අපි කර්මාන්ත ශාලාවක් ගත්තොත් කර්මාන්ත ශාලාව තුල
විශේෂයෙන්ම නිෂ්පාදනය කරන ආහාර ඒ ආහාර වලට ගන්න අමුද්‍රව්‍ය වල පිරිසුදුකම අනිවාර්යයෙන්ම රැකෙන්න ඕන. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ওই ජෑම් නිෂ්පාදනයේදී වගේ දැන් ඒ කර්මාන්ත ශාලාවලට ඒවා ඉන්නේ පළතුරු විදිහට. එතකොට මේ කර්මාන්ත ශාලාව තුල තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. එතකොට අර තෝරගන්න අමුද්‍රව්‍ය විශේෂයෙන්ම පිරිසුදුභාවයේ තියෙනවා. ඊට අමතරව නිෂ්පාදනය කරන උපකරණවල පිරිසුදුකම තියෙන්න ඕන. එන්නේ කරුණු නිසා මේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකෙන්න පුළුවන්. ඊළඟට නිෂ්පාදනයෙන් පස්සේ අපි එනවා පුතේ ප්‍රවාහනය. නේද? නිෂ්පාදනය කරන තැනම ආහාර තියෙන්නේ නැහැනේ. ඒවා ප්‍රවාහනය කරනවා. ඒතකොට විශේෂයෙන්ම ප්‍රවාහනයේදී ගොඩාක් වෙලාවට අපි ප්‍රවාහනයේදී සිදුවන අපතේ යාම් වැඩි. ඕගොල්ලන් ඕන තරම් දැකලා ඇති විශේෂයෙන්ම ඔය ආර්ථික මධ්‍යස්ථානවල. බලන්න ගේන ඔය ලොරි ගණන් ආහාර පටවගෙන ඇවිල්ලා මේ එළවලු වර්ගවල පළතුරු වර්ග වලින් වැඩි 30ක් 20ක් 30ක් විතර වගේ ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම ඒවා තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය විනාශ වෙනවා. එහෙමනම් කොහොමද අපි ප්‍රවාහනයේදී මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව ආරක්ෂා කරගන්න විශේෂයෙන් අපිට කූඩ භාවිතය නේද? කූඩ දැන් ඔය තක්කලි වගේ දේවල් ඉක්මනින්ම මේ තැලියෙන් පොඩි වීම වලට ලක් වෙන දේවල්නේ. එතකොට ඒ වගේ ඒවට කූඩ භාවිතය කරන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම මේ નિયમિત උෂ්ණත්වයෙන් ප්‍රවාහනයත් කරන්න පුළුවන්. නියමිත උෂ්ණත්වය කියන්නේ අපි හිතමු මස් මාළු වගේ දේවල් ප්‍රවාහනයේදී ශීතකරණවල උෂ්ණත්වය නිසි අවුරින් පවත්වා ගන්න ඕනේ. අයිස්ක්‍රීම් වගේ දේවල් ප්‍රවාහනය කරනකොට ඒවා අඩු උෂ්ණත්වයකටපත් වුණොත් සමහරක් වෙලාවට වැඩිපුර ප්‍රමාණයක් අපතේ යනවා. ඊළඟට ගබඩා කරනවා. මේ ප්‍රවාහනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය එකවරම අලෙවි කරන්නේ නැහැ. ගබඩා කරනවා. ඒතකොට ගබඩා කරනයේදී බොහෝ විට මේ ආහාරවල තියෙන ගුණාත්මක භාවය විනාශ වෙන්න පුළුවන්. ඒ ගුණාත්මක භාවය විනාශ වීම අවම කරගන්න විශේෂයෙන් ගබඩා කරනකොට කලින් ගබඩාවට ආපු දේවල් කලින් නිකුත් කරන්න. පෙර නිකුතු. පෙර පැමිණීම පෙර නිකුතු ක්‍රමයක් තියෙනවා ඒ ගබඩාවල. තේරුණාද? එතකොට ඒ මොකද කලින් ආපේවා ටික ටික පස්සට යන මේවා කල් නිකුත් වීම වැඩි වෙනවා. ඒ හින්දා කලින් ආපේවා කලින් නිකුත් කරන්න ඕනේ. ඒ වගේම ගබඩාවලදී කෘමි සතුන්ගෙන් මේවා ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට ගබඩා තුල ඇසුරුම් කිරීමේදී ආහාර ද්‍රව්‍ය, විස රසායනික ද්‍රව්‍ය වැනි දේවල් එකට අපි ගබඩා කරන්න හොඳ නැහැ. ඒ වගේ අවස්ථාවලදී ඒවෙන් වැළකීලා හිටියාම මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය ආරක්ෂා වෙනවා. ඊට පස්සේ සැකසීම. විශේෂම අවස්ථාවක් තමයි මේ සැකසීම. ආහාර සකසනකොට ආහාර සැකසීමේදී පුතේ ප්‍රධාන වශයෙන්ම අපි පිරිසුදුකම විශේෂයෙන්ම පවත්වාගෙන යන්න ඕන. ආහාර සකසනකොට සෞඛ්‍ය ආරක්ෂිතභාවයට ප්‍රධානම තැනක් ගන්නවා. අපි පිළියෙල කරන දෑත් හොඳින් පිරිසුදු කරගන්න ඕන විශේෂයෙන්ම. ඊට අමතරව පුතේ විශේෂයෙන්ම ඔය කොළ මැල්ලුම් වර්ග වගේ දේවල් ආහාරයට මේ පෙර හොඳින් සෝද ගන්නකොට ලුණු වතුරෙන් සෝදලා ගන්න අර ඒවා තියෙනවා නම් අපද්‍රව්‍ය ඒවා විනාශ වෙන්න ලුණු වතුර ටිකක් දාලා ඒවා සෝද ගන්න ඕනේ. ඒ වගේම ආහාර පිළියෙල කරන ස්ථානවල ඔය සුරතලයට ඇති කරන සතුන් ඉන්නවා නම් ඒ සතුන් ඉවත් කරගන්න පුළුවන්. ඊළඟට ඔය මඤ්ඤොක්කා වගේ දේවල් පිසිනකොට විශේෂයෙන්ම අර සැකසීමේදී ඔයාලා අහලා ඇති ඔයාලගේ අම්මලා එහෙම කියනවා ආච්චිලා එහෙම අර මඤ්ඤොක්කා වගේ දේවල් තම්බනකොට පියන ඇරලා තම්බන්න ඕනේ කියලා. ඒවැය තියෙන අර විස සහිත ගතිය පියන ඇරලා තම්බනකොට විනාශ වෙනවා. ඒ නිසා ඔන්න ඔය වගේ ආහාර සැකසීමේදීත් අපි සෞඛ්‍ය ආරක්ෂිතභාවය හොඳින් ආරක්ෂා කරන ක්‍රම අනුගමනය කළ යුතුයි. ඊළඟට අවසාන වශයෙන් පුතේ මේ ක්‍රියාවලියේදී පාරිභෝජනයේදී කොහොමද අපි සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකගන්නේ කියන එක. විශේෂයෙන්ම අපි මේ සකසපු ආහාර
කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂයෙන් කැරපොත්තෝ හූනෝ මැස්සන්ගෙන් වගේ වහලා තියන්න ඕන. ඉස්සර කාලේ ගෙවල් වල තියෙනවා මේ වේවැල් වට්ටි නේද? දැන් නම් තියෙන ප්ලාස්ටික් දේවල්නේ. නමුත් ඉස්සර මේ ඔයගොල්ලන් දන්නවා ගොඩාක් පැරණි ගෙවල් වල තියෙන ලොකු මේ වේවැල් වට්ටියක්. මේ වහලා තියෙන ආහාර අනුභවයට පෙර මේවා වහලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකගන්න එක. ඊළඟට පිරිසිදු භාජනවල ඒවා ආහාර පිසීමේදී පිරිසිදු භාජන යොදා ගන්න ඕනේ. ඒ වගේම පාරිභෝජනයේදී අපි කෙනෙකුට පිළිගන්නනකොට මේකේ ප්‍රියමනාප ගතියක් තියෙන්න ඕනේ. ඒකත් සෞඛ්‍ය ආරක්ෂිතභාවයට හේතුවක් වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ ආහාරවල පෝෂ්‍ය ගුණය. එහෙම නැත්නම් ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැක ගැනීම හා වැඩි කර ගැනීමට අපි අනුගමනය කළ යුතු දේවල් මොනවාද කියලා. ආහාරවල තිබෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැක ගැනීම සහ වැඩි කිරීම කියන්නේ පුතේ අංශ දෙකක්. මේක රැක ගැනීම සහ වැඩි කිරීම කියන්නේ එකක් නෙවෙයි. ඒක වර්ධවා තේරුම් ගත යුතු නැහැ දරුවා. එතකොට මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැක ගන්න අපිට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. ඒ වගේම මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය වැඩි කරගන්න අපි අනුගමනය කරන විවිධ ක්‍රම තියෙනවා. උදාහරණ විදිහට අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැක ගන්න පුතේ සාමාන්‍ය වෙලාවට උෂ්ණත්වය නිසි විදිහට පවත්වා ගැනීම. ඔයගොල්ලන් දන්නවා දැන් මැල්ලුම් වගේ දෙයක් වැඩි වෙලාවක් රත් කරන්නේ නැහැ නේද? එතකොට මේ වැඩි වෙලාවක් රත් කිරීම තුළින් මේ කොළ මැල්ලුම් වල කොළ වර්ණය විනාශ වෙනවා. ඒවැය තියෙන යකඩ විටමින් විනාශ වෙන්න පුළුවන්. එතකොට ඔන්න උෂ්ණත්වය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට දැන් අලුත් නවීන ක්‍රමවලට ප්‍රෙෂර් කුකර් භාවිතය වගේ දේවල් වඩා වැදගත් වෙනවා මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැක ගන්න. ඊළඟට තව තියෙනවා අපි දන්නවා සමහර ආහාර ද්‍රව්‍ය තියෙනවා පුතේ එකට එකතු කරලා මිශ්‍ර කරලා උයන්නේ නැහැ. අපේ අම්මලා ආච්චිලා ඒවා උයන්නේ නැහැ එකට. විශේෂයෙන්ම උදාහරණයක් ගත්තොත් හාල් මැස්සොයි තක්කලි එකට දාලා උයන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා. ඒවා සමහරක් වෙලාවට විස වෙන්න පුළුවන්. එතකොට මේවා තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකෙන්නේ නැහැ. එවැනි දේවල් තියෙනවා. ඊළඟට තියෙනවා භාජන සමහර භාජනවල විශේෂයෙන්ම දැන් ඔය මොනවාද මේ තියෙන්නේ මේ අච්චාරු වගේ දේවල් මේ ඇලුමිනියම් භාජනවල සකස් කරන්නේ. ඒවා බෙදා ගන්න ඇලුමිනියම් වගේ හැඳි භාවිතා කරන්නේ නැහැ. ඔන්න ඕවා නිසා මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය රැකෙනවා. ඊළඟට අපි මේ ආහාරවල මේ පෝෂණ ගුණය වැඩි කරන්න පුළුවන් දේවල් උදාහරණ විදිහට අපිට මේ බත් වෙනකොට අපි මුරුංගා කොළ කලවම් කරනවා. ඒකේ පෝෂණ ගුණය වැඩි වෙනවා. මුරුංගා කියන්නේ පෝෂණ ගුණයෙන් අධික ආහාරයක්. එතකොට බත් වලට මුරුංගා කොළ මිශ්‍ර කරලෙවුවාම ඒකේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය වැඩි වෙනවා. ඊළඟට අපි කහබත් වගේ දේවල් පිළියෙල කරනකොට යෝගට් වගේ දේවල් මිශ්‍ර කරනවා. සම්බෝල හදනකොට උම්බලකඩ වගේ දේවල් එකතු කරනවා. ඒකට ප්‍රෝටීන්. තව අර සම්බෝල දැන් කියන දන්නා පොල් වල තියෙන මේදි. එතකොට ඒකට උම්බලකඩ වගේ දේවල් එකතු කරාම ඒ පෝෂණ ගුණය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට පුතේ මේ ආහාරවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය අපිට රැකගන්න සහ වැඩි කරගන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. දැන් ඔයාලා මෙතනට එනකම් ඔයාලා හැමෝටම මේ කරුණ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතැයි විශ්වාස කරනවා. අපි ඊළඟ කොටසට යමු පුතේ ආහාර නරක් වීම. ආහාර නරක් වීම එහෙම නැත්නම් ආහාර දුෂ්‍ය වීම කියලා හඳුන්වනවා. එහෙමත් නැත්නම් දූෂණය වීම. ආහාර දූෂණය කියන්නේ පාරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍යයක් මේ ආහාරවල අඩංගු වීම තමයි පුතේ ආහාර නරක් වීම කියන්නේ. නුසුදුසුයි කියන්නේ අපේ පාරිභෝජනයට සුදුසු නැහැ. පාරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍යයක් මේ ආහාරවල අඩංගු වීම අපි ආහාර නරක් වීම කියලා හඳුන්වනවා. ආහාර නරක් වීමට ප්‍රධාන වශයෙන්ම පුතේ බලපානවා ආකාර විදි තුනක්. අංශ තුනක් බලපානවා
ආහාර නරක් වීමට. පළවෙනි එක තමයි මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියා. විශේෂයෙන්ම ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියා කියන්නේ පුතේ ආහාර මත ක්‍රියා කරන මේ බැක්ටීරියා, දිලීර වගේ දේවල් නිසා ආහාර නරක් වෙන්න හේතු වෙනවා. ඊළඟට දෙවැනි එක මේ සතුන්ගේ ක්‍රියා බලපාන. සතුන්ගේ ක්‍රියා කියන්නේ මීයන් නිසා, කැරපොත්තු නිසා වගේ මේ සතුන් නිසා මේ ආහාර නරක් වීමට බලපානවා හේතුවක් විදිහට. තුන්වෙනි එක තමයි පරිසරයේ සමග සිදුවන සමහර ආහාර ද්‍රව්‍ය පුතේ පරිසරයේ සමග අන්තර්ක්‍රියා සිද්ධ වෙනකොට ආහාර දූෂණය වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඇපල් ගෙඩියක් කපනවා කියලා. ඔයගොල්ලන් දැකලා තියෙනවද? ඇපල් ගෙඩියක් කපලා ටික වෙලාවක් තියනකොට මේ ඇපල් ගෙඩියේ කපපු තැනින් කහට පිබිලා තියෙනවා. නේද? ඊළඟට පොල් තෙල් වගේ දේවල් පොල් තෙල් බෝතලයක අපි භාවිතා කරලා අවසානයේට ඉතුරු වෙලා තියෙනකොට ටික කාලයක් ගිහිල්ලා අපි බැලුවොත් ඒකේ සුවඳ බැලුවොත් මේකේ මුඩු ගඳක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ පරිසරයේ තියෙන විවිධ අන්තර්ක්‍රියා නිසා ආහාර නරක් වෙන්න බලපානවා. ඒ වගේම පුතේ මේ නරක් වූ ආහාර අපිට හඳුනාගත හැකි විවිධ ආකාර තියෙනවා. සමහරක් වෙලාවට රසයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ආහාරය නරක් වෙලා කියලා. වර්ණයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෙසෙල් ගෙඩි වගේ දේවල් ඒ කෙසෙල් ගෙඩියේ නරක් වෙනකොට ලෙල්ල කළු පාට වෙනවා. එතකොට ඔන්න ඒකේ වර්ණයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සමහර දේවල් තියෙනවා පුතේ නානු ගතියක්. අතට දැනෙනවා නානු ගතිය වගේ ඇලෙන සුළු ගතියක් දැනෙනවා. විශේෂයෙන්ම ওই බත් වගේ දේවල් නරක් වුණාම නානු ගතියක් තියෙනවා. ඔන්න එතකොට අපිට එතකොට හිතා ගන්න පුළුවන් මේ ආහාර ද්‍රව්‍ය නරක් වෙලා කියලා. ඊළඟට ඔය වගේ රසය දුඟදක් හමනවා. විශේෂයෙන්ම ওই ලීක්ස් වගේ දේවල් නරක් වුණාම හරියම දුඟදක් දැනෙනවා. ඉතින් ඔන්න ඔය කරුණු තමයි පුතේ මේ ආහාර නරක් වෙලා කියලා අපිට හඳුනාගත හැකි ආකාරය. ඊළඟට මේ ආහාර නරක් වෙච්ච ආහාර භාවිතය නිසා අහිතකර ප්‍රතිවිපාක වලට අපිට මුහුණ දෙන්න වෙනවා. නරක් වෙච්ච ආහාර භාවිතය කරනකොට ආහාරයට ගත්තාම විවිධ රෝග වලට අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා මේ නරක් වූ ආහාර පරිභෝජනය කිරීම. ඒ වගේම ආහාර නරක් වුණාම අපතේ යන ප්‍රමාණය වැඩි වෙනවා. අපතේ යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ආර්ථික පාඩු සිද්ධ වෙනවා. මම අර මුලින්ම කතා කරා වගේ විශේෂයෙන්ම අර ප්‍රවාහනයේදී නාස්ති වෙන්නේ නරක් වෙලා විසි කරනවානේ. ඒ වගේ මේ නරක් වූ ආහාර නිසා ගොඩාක් ආර්ථික පාඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආහාර නරක් වෙන්න ආහාරයේ තියෙන ගුණාත්මක භාවයත් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා ටික තමයි පුතේ අපිට ආහාර නරක් වීම පිළිබඳව දැනගත යුතු වන්නේ. ආහාර බාල කිරීම කියලා අපි නිර්වචනය කරන්නේ පුතේ එහෙම නැත්නම් හඳුන්වන්නේ ආහාරවල තියෙන ගුණාත්මක භාවය අඩු කරන්න විවිධ ක්‍රියාවන් සිදු කිරීම. ගුණාත්මක භාවය ආහාරයේ තියෙන ගුණය අඩු කරන්න. විශේෂයෙන්ම මේ ආහාර බාල කිරීම සිද්ධ කරන්නේ පුතේ එක්ක සමහරක් වෙලාවට නිෂ්පාදක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙළඳුම් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ආහාර බාල කිරීමට ගොඩාක් වෙලාවට වටිනාකමින් අඩු ද්‍රව්‍යයක් තමයි පුතේ ආහාර බාල කිරීමට යොදාගන්නේ. උදාහරණ විදිහට ගත්තොත් ඔන්න ගම්බිරිස් වගේ දේවල් ඒවා ප්‍රමාණාත්මක භාවයේ වැඩිපුර පෙන්වන්න පැපොල් වැට එහෙම නැත්නම් ගස් ලැබු වැට වේරලා එකතු කරනවා මේ ගම්බිරිස් වැට වලට. ඔන්න ඒකේ ප්‍රමාණාත්මක භාවය වැඩි වෙනවා, ගුණය අඩු වෙනවා. එතකොට මේ ආහාර බාල කිරීමෙන් සිද්ධ වෙන්නේ අයහපත. තේරුණාද? ඒතර ආහාර බාල කිරීම කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. තව අපිට කියන්න පුළුවන් ওই කිරි පිටි වලට මෙල්නින් වගේ මේ විවිධ දේවල් එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු, කහ කුඩු වගේ දේවල් වලට ඊට වඩා ගුණාත්මක භාවයෙන් අඩු, මිලෙන් අඩු තිරිඟු පිටි ඒ වගේ දේවල් එකතු කරනවා. ඊළඟට ගඩොල් කුඩු එකතු කරනවා මිරිස් කුඩු වලට. ඔන්න ඔය වගේ විවිධ උපාය මාර්ග විවිධ කූට ව්‍යාපාර ගෙනියන
අය අද ඕන තරම් සමාජයේ ඉන්නවා. ඒක අපි හඳුන්වන්නේ ආහාර බාල කිරීම කියලා. එතකොට විශේෂයෙන්ම බාල කළ ආහාර නිසා ඇතිවෙනවා විවිධ වූ ගැටලු. බාල කරපු ආහාර නිසා ගැටලු ඇති වෙනවා. මෙන්න මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් පුතේ. ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒක හොඳටම තේරෙනවනේ. දැන් අපි ගම්බිරිස් වලට ගස් ලැබු යට එකතු කරපුවා මේකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙනවා. එන්න ගැටලුවක් ඇති වෙනවා ගුණාත්මක භාවය අඩු වීම. ඊළඟට ආර්ථික පාඩු වෙන්න පුළුවන්. ඒක වෙන්නේ පාරිභෝගිකයට නෙමෙයි. වෙළඳුන්ට සමහර අවස්ථාවලදී බාල කළ ආහාර කියලා අපි දැනගත්තට පස්සේ අපි ඒක වෙළඳ වලට යන්නේ නැහැ ඒවා මිලදී ගන්න. එතකොට ඔන්න ආර්ථික පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔයගොල්ලන් දන්නවා මේ දවස්වල පුතේ වෙළඳපොලේ හිඟයක් තියෙනවා කහ කුඩු නේ. මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක කහ කුඩු වල හිඟයක් තියෙනවා. ඉතින් දැන් අදටත් අපි ගෙදරට ගේන සමහර කහ කුඩු අපි මේ හොද්දි එකට කලවම් කරාට පස්සේ සමහරක් වෙලාවට අපේ මේ අත්වල වර්ණය ඒ විදිහටම තියෙනවා කහ පාට. ඒකට මේ මොකද්ද? ඒ වර්ණ කාරක එකතු කරලා තියෙනවා කහ කුඩු වල. එතනදි වෙන්නේ මේ ගුණාත්මක භාවය අඩු වෙනවා. එතකොට ආහාර බාල කිරීම නිසා විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ බාල කළ ආහාර අපිට හඳුනා ගන්නත් පුළුවන්. බාල කරපු ආහාර අපි හඳුනා ගන්න අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම දැන් අර තේකොළ වගේ දේවල්, කසල තේ වගේ ඒවා එකතු කරනවා. ඒකත් ආහාර බාල කිරීමට උදාහරණයක්. එතකොට සමහරක් වෙලාවට මේ තේකොළ ටිකක් අරගෙන ඇල් වතුරට දැම්මහම ඒක වර්ණයක් වෙනවා නම් ඔන්න ඒවා බාල කරපු තේ, බාල කරන ලද මේ තේ කියන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් පෙනේරියකින් හලන්න. පෙනේරියකින් හලලා ඒවට මිශ්‍ර කරපු දේවල් හොයාගන්න පුළුවන්. ඊළඟට ගඳ සුවඳින් අපිට ආහාර බාල කරපු ආහාර හඳුනා ගන්න පුළුවන්. ඊළඟට හැඩේ සහ වර්ණයෙන්ුත් අපිට මේ බාල කළ ආහාර හඳුනා ගන්න පුළුවන්. අපි බලමු පුතේ ඊළඟට මේ ආහාර විසවීම. ආහාර විසවීම කියන්නේ මොකක්ද කියලා. ආහාර විසවීම ගොඩාක් වෙලාවට ඔයගොල්ලන් අහලා තියෙන වචනයක් වෙන්න පුළුවන් ආහාර විසවීම. සමහරක් වෙලාවට ඔය ඔය තියෙන කර්මාන්ත ශාලාවල 20 30 40 පුද්ගලයෝ එකපාරටම අසනීප වෙලා මේ රෝහල් ගත කරනවා මේ ආහාර විසවීමක් වෙලා කියලා. ඔය පුවත්පත්වල රූපවාහිනිය අපි දැකලා තියෙනවා. මොකද්ද මේ ආහාර විසවීම කියලා කියන්නේ? ආහාර විසවීම කියලා කියන්නේ පුතේ ආහාරයේම තියෙන ද්‍රව්‍යයක්, ආහාරවල අඩංගු ද්‍රව්‍යයක් අපි කන බොන ආහාර සමග ශරීරගත වෙලා විසවීම වෙන්න පුළුවන්. විසවීම රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආහාරයේම තියෙන ද්‍රව්‍යයක් සමහරක් වෙලාවට අපි කන බොන ආහාරත් එක්ක විස ද්‍රව්‍යයක්, ආහාරයේ තියෙන විස ද්‍රව්‍යයක් ශරීරගත වෙනවා අපි කන ආහාරත් එක්ක. එතකොට මේ ආහාර විසවීම පොදුවේ කීප දෙනෙකුට වෙන්න පුළුවන් පුතේ එකවර. එකවර කියන්නේ එකම ආහාර ද්‍රව්‍ය කීප දෙනෙක් පරිභෝජනය කරලා ඒ ආහාර ද්‍රව්‍යයේ මොනවා හරි විස වෙන ද්‍රව්‍යයක් අඩංගු වෙලා තිබුණා නම් ඔන්න අපි ආහාර විසවීමක් කියලා හඳුන්වනවා. දැන් මේ ආහාර විසවීම සහ ආහාර අසාත්මිකතාවය කියන්නේ පුතේ දෙකක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක අපි දෙවෙනිව කතා කරමු මොකද්ද ආහාර අසාත්මිකතාවය කියන්නේ කියලා. ආහාර විසවීම කියන්නේ ඔන්න මතක තියාගන්න ආහාරයේම අඩංගු විස ද්‍රව්‍යයක් අපි කන බොන ආහාරත් එක්ක ශරීරගත වීම තමයි ආහාර විසවීම කියලා කියන්නේ. සමහරක් වෙලාවට පුතේ මම කිව්ව උදාහරණ විදිහට සමහර පාසල්වල ආපන ශාලාවල තිබෙන මේ වෙළඳාම් කරන ආහාර නිසා සමහරක් වෙලාවට සිසුන් කීප දෙනෙක් එකවර ආහාර විසවීම හේතු කොටගෙන රෝහල් ගත කරන අවස්ථා තියෙනවා. එතකොට මේ ආහාර විසවීම නිසා මේ බඩ රිදීම, කර කැවිල්ල, වමනය, උණ වගේ තත්ත්වයන්ට දකින්න පුළුවන්. එතකොට ඒ සියලුම දෙනාගේම තියෙන එකම රෝග ලක්ෂණ. සමහරෙකුට මේ බඩ රිදෙන්න පුළුවන්. සමහරෙකුට කර කැවිල්ල වගේ වෙන්න පුළුවන්. වමන යන්න පුළුවන්. සමහරක් අයට උණ ගැනෙන්න පුළුවන්.
එතකොට මෙන්න මේ ආහාර විසවීම නිසා මෙවැනි රෝග ලක්ෂණ මතුවෙනවා. ආහාර විසවීම විස වෙච්ච පුද්ගලයෙක් තුලින්. මේ ආහාර විසවීමට පුතේ බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ප්‍රධාන හේතු දෙකක් තියෙනවා ආහාර විසවීමට. බැක්ටීරියා හා වෛරස් වැනි බැක්ටීරියා වෛරස් වැනි ශුද්‍රජීවීන් නිසා ආහාර විස වෙන්න පුළුවන්. දෙවැනි එක අපි හඳුන්වනවා දූලක කියලා. දූලක කියන්නේ විස ද්‍රව්‍ය. ආහාරවල අඩංගු විස ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් මේ බැක්ටීරියා වෛරස් වැනි ශුද්‍රජීවීන් නිසා ආහාරය විස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ දූලක කියන විස ද්‍රව්‍ය. මේ දූලක කියන්නේ විස ද්‍රව්‍යයක් ආහාරවල තියෙන. මේ විස ද්‍රව්‍යයක් නිසා ආහාර විස වීමක් වෙන්න පුළුවන්. හරි පුතේ අපි ඊළඟ කොටසට යමු. ආහාර අසාත්මිකතාවය. ආහාර අසාත්මිකතාවය කියන්නේ පුතේ මේ ආහාර විස වීම හා සමානම නැහැ. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා. ආහාර අසාත්මිකතාවය කියන්නේ ඇතැම් ආහාර වර්ග නිසා දේහ ප්‍රතිශක්ති පද්ධතිය එම ආහාරවලට එරෙහිව අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දක්වනවා. හැබැයි ඇතැම් ආහාර දේහ ප්‍රතිශක්ති පද්ධතිය අසාමාන්‍ය විදිහට ප්‍රතිචාර දැක්වීමට තමයි අපි කියන්නේ ආහාර අසාත්මිකතාවය කියලා. මට මතකයි මම හිතන්නේ 2018 හෝ 2019 අවුරුදු දෙකෙන් එක අවුරුද්දක අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයක් පුතේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයක් මේ ආහාර අසාත්මිකතාවයෙන් ඇවිල්ලා තිබුණා. ඒ නිසා ගොඩාක් වෙලාවට මේ මාතෘකා අපි සාමාන්‍ය පෙළ විභාගයේදී බලාපොරොත්තු විය යුතු මාතෘකා. තේරුණාද? එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඇති මොකද්ද මේ ආහාර අසාත්මිකතාවය කියන්නේ? හැම ආහාර ද්‍රව්‍යයකටම නෙමෙයි. ඇතැම් ආහාර ද්‍රව්‍ය. දැන් අපි ආහාර විසවීම පොදුවේ කීප දෙනෙකුට වෙන්න පුළුවන් එකම ආහාර ද්‍රව්‍ය. නමුත් ආහාර අසාත්මිකතාවය එක්කෙනෙක් සමහරෙකුට තක්කලි කන්න පුළුවන්. සමහරෙකුට තක්කලි කන්න බෑ. සමහරෙකුට හරක් මස් කන්න පුළුවන්. සමහරෙකු හරක් මස් කෑවහම ඒක අසාත්මික වෙන්න පුළුවන්. තේරුණාද? මේ කියන්නේ ඇතැම් ආහාර ද්‍රව්‍ය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දක්වන ප්‍රතිචාර වෙනස්. තේරුණාද? ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි හිතමු උදාහරණ විදිහට ගොඩාක් වෙලාවට සමහර අය කියනවා නේද? සමහරු කියනවා මට මේවා කෑවහම ඇලර්ජික් වෙනවා කියලා. ඇලර්ජික් නෙමෙයි ඒකට අපි කියන්නේ ඇලර්ජි. ඇලර්ජි වෙනවා කියන්නේ අසාත්මිකතාවය. සමහරුන්ට රඹුටන් කන්න බෑ. සමහරුන්ට රටකජු කන්න බෑ. නේද? රටකජු කෑවහම ඇඟේ පළු දානවා, කසනවා. ඔන්න දැන් මතක තියාගන්න ඕනේ මේ අසාත්මිකතාවය ඇති වුනහම ඇති වෙන රෝග ලක්ෂණ තමයි පුතේ පළු දානවා, කැසීම, සොටු දියර ගලනවා, නාසයෙන් සොටු දියර ගලනවා, ඇස් රතු වෙනවා සමහරුන්ගේ. මෙන්න මේ රෝග ලක්ෂණ පහළ වෙනවා පුතේ මේ අසාත්මිකතාවයේ මේ ආහාර අසාත්මිකතාවය නිසා. තේරුණාද? එතකොට මේ ආහාර අසාත්මිකතාවයේ ලක්ෂණත් මතක තියාගන්න ඕනේ. කැසීම, පළු දැමීම, ඇස් රතු වෙනවා සමහරුන්ගේ. ඊළඟට සොටු දියර ගලන්න පටන් ගන්නවා. මෙන්න මේවා මතකයේ තබා ගත යුතු දේවල් වෙනවා. ඊළඟට අපි බලමු බහුලව මොනවද අසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය කීපයක්වත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. විශේෂයෙන් තක්කලි, අන්නාසි, රටකජු, සමහරුන්ට බිත්තර නේද? සමහරුන්ට බිත්තරත් ඇලර්ජික් වෙන අවස්ථා තියෙනවා. කෑවහම පළු දානවා. ඉතින් ඔන්න තේරුම් ගන්න ඕන පුතේ මේක ආහාර විසවීම සහ අසාත්මිකතාවය අතර වෙනසක් තියෙනවා. ආහාර විසවීම පොදුවේ වෙන්න පුළුවන් දෙයක්. ආහාර අසාත්මිකතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්.
මනා සෞඛ්‍යයකින් පිරි ජීවිතයක් ගත කිරීමට පුතේ අපි විවිධ වූ ආහාර වර්ග පරිභෝජනය කරනවා. මේ ආහාර අපි මේ පරිභෝජනය කරන ආහාර ප්‍රධාන වශයෙන් වර්ග 3කට මෙන්න මේ ආකාරයකට වර්ග කරන්න පුළුවන්. ස්වභාවික ආහාර, පිරියම් කරන ලද ආහාර සහ ක්ෂණික හා නිෂ්ඵල ආහාර කියලා. අපි කන බොන දේවල් මෙන්න මේ ආකාරයට වර්ග කරන්න පුළුවන්. ඒතකොට අපි මේ ස්වභාවික ආහාර කියලා කියන්නේ පුතේ ස්වභාවිකත්වයේ එලෙසම ආරක්ෂා කරගෙන අඩුවෙන් සකස් කළ ආහාර. තේරුණාද? ස්වභාවිකත්වයේ ඒ විදිහටම තියාගෙන විශේෂයෙන්ම අපි ගන්නවා අපි පිපිඤ්ඤ සලාදයක් හදනවා. ඔන්න ස්වභාවිකත්වයේ ඒ විදිහටම තියෙනවා. ඒවා අපි අමු වෙන්නේ කන්නේ. ඔන්න ස්වභාවික ආහාර කියන්නේ ඒ වගේ. කැරට් ගත්තොත් අපි කැරට් උයලා කනවට වඩා අපි කැරට් සම්බෝලයක් අමුයෙන් ඒවා ආහාරයට ගන්නවා. ඔන්න ස්වභාවික ආහාරය. පැහැදිලිද? ඊළඟට අපි තව කන ආහාර ද්‍රව්‍ය තියෙනවා පිරියම් කරන ලද ආහාර. මෙතනදී මේ පිරියම් කරන ලද ආහාර කියලා කියන්නේ පුතේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදාගෙන සකස් කරපු ආහාර. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදාගෙන අපි හිතමු දැන් මේ එලකිරි ගත්තොත් උදාහරණයක් අපි එලකිරි ගන්න. ඔන්න එලකිරි කියන්නේ ස්වභාවික ආහාරයක්. නමුත් අපි කල් කිරි ගත්තොත් කල් කිරි කියන්නේ ඔන්න අපි කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදලා සකස් කරපු ආහාරයක්. ඒක එතකොට මේ පිරියම් කරන ලද ආහාර ගණයට තමයි වැටෙන්නේ. ඊළඟට අපි සැමන් ටින් ගත්තොත් දැන් මාළු ගත්තොත් ඒවා ස්වභාවිකයි. සැමන් විදියට සකස් කරලා ගත්තොත් අපි ඒක පිරියම් කළපු ආහාරයක් කියලා අපි හඳුන්වනවා. ඊළඟට ක්ෂණික හා නිෂ්ඵල ආහාර. ක්ෂණික ආහාර නිෂ්ඵල ආහාර කියන්නේ පුතේ මේ ඉතා කෙටි කාලයකින් සකස් කරලා අපි ආහාරයට ගන්න දේවල්. තේරුණාද? විශේෂයෙන්ම ඔය මැගී නූඩල්ස්, කොත්තුමි ඔය වගේ දේවල් තියෙනවනේ ඒවා තමයි ක්ෂණික ආහාර කියන්නේ. ඒතකොට ක්ෂණික ආහාර වලින් කිසිම ගුණයක් නැහැ පුතේ. ඒ වගේමයි නිෂ්ඵල ආහාර කියන්නේ කිසිම ප්‍රයෝජනයක් කිසිම පෝෂක අංගයක් අපිට ශරීරයට එකතු නොවන දේවල්. දැන් ওই පැකට් කරපු දේවල් තියෙන විශේෂයෙන්ම උදාහරණ ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ ඔය ටිපි වර්ග තියෙන ඔන්න ඒවා නිෂ්ඵල ආහාර. කිසිම පෝෂණ ගුණයක් නැහැ. තේරුණාද? එතකොට ඔන්න අවබෝධ කරගන්න ඕනේ මේ ආහාර ද්‍රව්‍ය අතරින් අපි වැඩිපුරම පරිභෝජනය කළ යුතු වන්නේ ස්වභාවික ආහාර. එතකොට සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීම සඳහා මේ ආහාර ද්‍රව්‍ය වැඩිපුරම අපි මේවෙන් වැඩිපුරම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ ස්වභාවික ආහාර කියලා ඕගොල්ලන් අවබෝධ කරගන්න ඕනේ. අද දින මා ඔබව දැනුවත් කිරීමට තෝරාගත් මාතෘකාව සෞඛ්‍යවත් ආහාර පරිභෝජනය කරව යන්න පිළිබඳව. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ජීවිතයට එකතු කරගන්නට ඇතැයි කියා. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්.